ශාසනය බොහෝන 71 අප්‍රේල් 9 විභාගයේ විජේවීරගේ හෘද සාක්ෂි කෘතිය සම්පාදනය කරන උදිනි සමන් කුමාර සෝගරාවින් අපේ පක්ෂ ප්‍රධාන දේකම් ආදරණීය තිල්වින් සිල්වා සහෝදරයන් අපගේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ධර්මන සේනාපති රාජේ මහත්මයාගෙන ඒ වගේම 71 පරම්පරාව නියෝජනය කරන ආචාර්ය චාල්ස් දයානන්ද සෝගරාවින් අපේ දිනදාස කිතුලගොඩ අයියාගේ ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සලා සියලු දෙනාගෙන් අවසරයි. ඇත්තටම පළමු කොටම මෙවැනි කෘතිය සම්පාදනය කිරීම සඳහා උදේනි සමන් කුමාර සෝගරා දරන ලද ප්‍රයත්නය ඒ සාර්ථකව අවසන් කිරීම සඳහා වූ දරන ලද වෙහෙස පිළිබඳව අපට බොහෝ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා පළමු කොටම මෙවැනි කෘතිය සම්පාදනය කිරීම සඳහා වූ දක්වන දායකත්වයට ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි වෙහිමින් සුදුවන්ත වෙනවා. මොකද 71 අරගලය පිළිබඳව විවිධ ආකාරයේ කෘතීන් බොහෝමයක් ලියවිලා තිබෙනවා. හරියට වේදිකා නාට්‍යයකට එක් චරිතයට ස්පොට් ලයිට් එක අල්ලනවා වගේ. වෙලාවකට සතුරාට අල්ලනවා, වෙලාවට මිතුරාට අල්ලනවා, තව වෙලාවකට ජෝකර්ට අල්ලනවා. එහෙම තමයි වේදිකා නාට්‍යයේ ස්ථානීය ලයිට් එක එල්ල කරන්නේ. හැබැයි උදේනි සමන් කුමාර සෝගරා මේ කෘතියේ මුළු වේදිකාවටම ආලෝකමත් කරන කෘතියක් බවට පත් කරලා තිබෙනවා. ඒ මොකද කොමිෂන් සභාව විශේෂම අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව මම හිතනවා අපේ රටේ මිනිසුන්ට දඬුවම් කරා නම් කොමිෂන් සභාවක් හරහා මේ කොමිෂන් සභාව විතරක් නයි. ඊට පස්සේ කොමිෂන් සභාව අපි බොහෝමයක් දැකලා තිබෙනවා. බටලන්ද කොමිෂන් සභාව කතා සාප්පුකින් කෙලවර වෙලා තිබෙනවා. අතුරුදහන් වූවන්ගේ කොමිෂන් සභාව කතා සාප්පුකින් කෙලවර වෙලා තිබෙනවා. දැන් දියත් වෙමින් තිබෙන බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ කොමිෂන් සභාව නියත වශයෙන්ම කතා සාප්පුකින් කෙලවර වෙනවා. ඒයි එම සාක්ෂි කූඩුවට නැංගී බටලන්ද වදකාගාරයේ වේවා අතුරුදහන් වූවන් කොමිෂන් සභාව බටලන්ද වදකාගාර පිළිබඳව කොමිෂන් සභාව වේවා අතුරුදහන් වූවන්ගේ කොමිෂන් සභාව වේවා වර්තමානයේ බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වේවා ඒ හැම කොමිෂන් සභාවකම විත්ති කූඩුවට නැංගී තමන්ගේ පන්තියේ මිතුරා ඉතිහාසයේ තමන්ගේ පන්තියට එරෙහිව සටන් වදින ලද පිරිසක් නංවන ලද කොමිෂන් සභාව තමයි මේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව. මේ කෘතියේ එම කොමිෂන් සභාව පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයේ විශේෂයෙන්ම එවකට සරත් මුත්තිගම මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන කතාව ආචාර්ය දහනායක මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අදහස් මේ කෘතිය තුල අඩංගු වෙලා තිබෙනවා. ඒ වගේම අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව රැස් වූාට පසුව රෝහණ විජේවීර සහෝදරයා විසින් අපරාධ යුක්ති කොමිෂන් සභාවේ තිබෙන අයිති සහගත භාවයේ වගේම එහි තියෙන නීත්‍යානුකූල නොවන භාවය තහවුරු කරන ලද ලේඛනයකට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම 1971 අරගලයේදී රාජ්‍ය පාර්ශවයට ඇතුළත් වූ රජයේ සාක්ෂිකරුවන් බවට පත්. ඔවුන් නිශ්චිත වශයෙන් රාජ්‍ය සාක්ෂිකරුවන් බවට පත් වුණේ නැහැ. ඔවුන්ගේ පැමිණිලි කූඩුවට නෙවෙයි විත්ති කූඩුවේ සිට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීපු අයගේ සාක්ෂි සටහන් මෙම කෘතියේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම දීර්ඝ ලෙස රෝහණ විජේවීර සහෝදරයා තමගේ වාචික සාක්ෂි ඉදිරිපත් කිරීම මේ කෘතියේ සටහන් වෙලා තිබෙනවා. ඒ නිසා මේ කෘතිය 71 අරගලයේ පිළිබඳ මේ ප්‍රබන්ධ නෙවෙයි ඒ අරගලයේ පිළිබඳ ලිඛිත සාක්ෂි සටහන් එක්රැස් කරගන්නා ලද කෘතියක්. ඒ නිසා තමයි අපි කිව්වේ මුළු වේදිකාවටම
ආලෝකය එල්ල කරලා තිබෙන කෘතියක් මේක. අපි දන්නවා ඕනෑම නඩු විභාගයකදී විත්තිකරුවා පෙනී හිටින්නේ මොකක් වෙනුවෙන්ද? විත්තිකරුවා තමන්ගේ නිර්දෝෂීභාවය තහවුරු කරන්න උත්සාහ කරන්නේ නිදහස් වීම වෙනුවෙන්. ඕනෑම නඩුවකදී විත්තිකරුවා විත්ති කූඩුවට නැගලා තමන් සාක්ෂි දෙන්නේ තමන්ගේ නීතිඥයා මේ වෙන්නේ මොකක් වෙනුවෙන්ද? නිර්දෝෂීභාවය තහවුරු කරනවා නිදහස් වීම අරමුණු කරගෙන. හැබැයි ලංකාවේ නඩු විභාගයක් තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරයා නිර්දෝෂීභාවය තහවුරු කරනවා පන්තියේ දේශපාලනය කිරීමේ වමනාව. ඒ තමයි මේ වැදගත්. මේ කෘතියේ එක තැනක රෝහණ විජේවීර සහෝදරයා මේ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම සභාවේ තිබෙන අයුක්ති සහගතභාවය පැහැදිලි කරන තැනකදී මෙහෙම කියනවා. ඔබ දැනටමත් පිළිගෙන ඇති පරිදි මේ නඩුව අපේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් නඩු විභාගයේ වන බවට කිසිම සැකයක් නැත. එවැනි නඩුවක් ඇසීම මේ පනත මගින් කිරීම නීත්‍යානුකූලද නැද්ද යන්න ගැන මේ පනතේ හා කොමිසමේ නීත්‍යානුකූලභාවය ගැන ඔබ අද දෙන තීන්දුව ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් එකක් වනු ඇත. විවස්ථානුකූල ආඥාදායකත්ව විසින් මා වෙත පනවා ඇති නිහඬතාවය තුළ මහා මෙහි පවසන අදහස් ගිලිහි යාමට ඉඩ දී ඇතත් අනාගත පරපුර ඔබ මෙහිදී දෙන තීන්දුව වෙත දසදහස් වාරයක් net හෙළුණු ඇත. මේ මොහොතේදී Taman විසින් ඉදිරිපත් කරන අදහස් නිහඬතාවයට පත් කරලා තිබුණත් අනාගතයේ මිනිසුන් දසදහස් ගණන් මේ පිළිබඳව විවෘත මනසින් විභාගයට ලක් කරනව ඇත. ඒ සඳහා අවශ්‍ය වන පාදක කෘතියක් තමයි මේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. අපි දන්නවා අපේ පන්ති අරගල පන්ති ගැටුම විවිධ අවස්ථාවල අපි මුහුණ දීලා තිබෙනවා. වැඩපළේදී නම් ප්‍රාග්ධන හිමිකාරීත්වය සමග ශ්‍රම හිමිකාරීත්වයේ ගැටුම අපි දැකලා තිබෙනවා. පාරේදී අපි පන්ති සටන දැකලා තිබෙනවා. ෆැක්ටරියේදී අපි පන්ති සටන දැකලා තිබෙනවා. පාර්ලිමේන්තුවේදී අපි පන්ති සටන දැකලා තිබෙනවා. හැබැයි අපි අධිකරණය තුල පන්ති සටන දැක්කේ නෑ. හැබැයි රෝහණ විජේවීර සහෝදරයා පැහැදිලිව කියනවා මේ මුළු විභාගයම අධිකරණය තුල පන්ති සටන පිළිබඳ අධිකරණය තුල පන්ති සටන දියත් කිරීම. මෙහෙම කියන රෝහණ සහෝදරයා. ශක්තිමත් හා භක්තිමත් කොමියුනිස්ට්වාදියෙක් වශයෙන් පන්ති සටන් පිළිගන්නා මම ධනේශ්වර සමාජයේ පන්ති සටන අධිකරණ ආයතන තුලදී ධනේශ්වර නීතියත් සමාජ යුක්තියත් අතර ගැටුමක් බව තේරුම්ගෙන සිටිමි. මේ තියෙන්නේ ධනේශ්වර නීතියත් සමාජ යුක්තියත් අතර දියත් වුණු ගැටුම. මේ කෘතිය පුරාවටම තිබෙන්නේ ධනේශ්වර නීතියත් සමාජ යුක්තියත් පිළිබඳ ගැටුම තමයි මේ කෘතියෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ කෘතිය මේ නඩු විභාගයට ඉදිරිපත් වෙනකොට රෝහණ විජේවීර සහෝදරයට අවුරුදු 28යි. අවුරුදු 28ක තරුණයෙක්. ඔහු නඩු විභාගයට ලක් කරනකොට අවුරුදු 1කමාරකට අධික කාලයක් සිරපත් ඉඳලා තිබුණා. සිරයින් අත්අඩංගුවට පත් වෙලා විවිධ වද හිංසනයට ලක් වෙලා තිබුණා. මේකෙදි මෙම පොතේදී මෙම සාක්ෂියකදීම රෝහණ සහෝදරයා කියනවා මෙහෙම. ඒක ඇත්ත. ඔය කියන මුල් දවස්වල මට කඩදාසි කෑල්ලක්වත් ලැබිලා තිබුණේ නැහැ. සභාපතිතුමනි මම ඇත්තම කියන්නම්. අබේසූරිය මහත්තයා දැනගත්තා මගේ සරමි ඉරිලා දිය වෙලා ගියා. රැයට කලිසම ඇඳන් බුදියා ගත්තේ. ඇඳුම් වලට තිබුණේ කලිසමයි කමිසෙයි විතරයි. කලිසම හොදලා දාලා සමහර දවස්වල වේලෙනකන් හෙළුවෙන් හිටියා. ඇත්ත කියනවනම් මම සෙල් එකේ අනන්තවත් හෙළුවෙන් ඉඳලා තියෙනවා සෙල් එකේ දවස් ගණන්. කල්පනා කළා. අවුරුදු 28ක තරුණී අනේක විද වද බන්ධන වලට ලක් කරලා තනියෙන් සිරකුටියට ගාල් කරලා මේ අධිකරණ හමුවට ගෙනියනවා. එතකොට එක තැනකදී විනිසුරුතුමා මෙහිම අහනවා. මිනිසෙකු මාස කීපයක් තනිපංගලේ මේ සිර කර තැබුවාම ඒ කියන්නේ සභාපති විනිසුරුතුමා අහනවා. ඉයන් වික්‍රමනායක ඒ කියන්නේ රජයේ නීතිඥයගෙන් අහනවා. මිනිසෙකු මාස කීපයක් තනිපංගලේ මේ සිර කර තැබුවාම
ඔහුගේ මනස විකෘති වෙනවා නේද? ඉයන් වික්‍රමනායක කියනවා එහෙමයි. රෝහණ විජේවීර සහෝදරයා කියනවා. නමුත් නියම කොමියුනිස්ට්වාදී මාස කීපයක් නොවේ 20 අවුරුද්දක් තනිපංගලමේ සිර කර තිබුවත් මානසික පෙරලියක් සිදු නොවන බව ඔබ දන්නවා නේද? සභාපතිතුමා කියනවා ඉයන් වික්‍රමනායක කියලා මා දන්නේ නැහැ කියලා. සභාපතිතුමා කියන මෙහෙම. විජේවීර තනිපංගලමේ සිර කර තැබීමෙන් ඇති වූ ප්‍රතිඵලය සාමාන්‍යයෙන් එවැනි දෙයකින් ඇතිවන ප්‍රතිඵලයේ අනිත් පැත්ත නේද? සාමාන්‍ය කෙනෙක් තනිපංගලමේ සිර කරලා තිබ්බහම ඇති වෙන තත්ත්වෙ නෙවෙයි නේද? විජේවීර හිර කරලා තිබ්බහම සිද්ධ වුනේ ඒකේ අනිත් පැත්තේ නේද? ඉයන් වික්‍රමනායක කියනවා සත්තකින් මෝග. එතකොට කල්පනා කරලා බලන්න. අවුරුදු 28ක තරුණයෙක් අනේක වද බන්ධනවලට ලක් කරලා තමයි මේ අධිකරණය හමුවට ගෙනෙන්නේ. ඒ අධිකරණයේ තිබෙන නීත්‍යානුකූල නොවන භාවය පිළිබඳ, ඒ අධිකරණයේ තියෙන අයිති සහගත පිළිබඳ විවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඊට පසුව කිසිවිටක තමන්ගේ නිර්දෝෂීභාවයට වඩා ඉහළින් තිබ්බේ පන්තියේ නිර්දෝෂීභාවය. පන්තියේ දේශපාලනය කරන්න තියෙන අයිතිය සටන් වදින්න තියෙන අයිතිය. මෙහෙම කියන එක තැනක කිසි තැනක මේ අරගලේ හැල්ලු කරන්න හෝ මේ අරගලේ තියෙන සුද්ධ වූ අයිතිය අත්තරින්න හෝ සූදානම් වෙන්නේ. අහනවා මෙහෙම. ලයනල් බෝපගේ මෙහිදී ප්‍රකාශ කළා ගරිල්ලා සටන් පිළිබඳ පොත් රාශියක් ඔහු විසින් සිංහලයට පරිවර්තන කළා කියලා. එස් නඩේෂන් කියන නීතිඥ මහත්මයා අහනවා ලයනල් බෝපගේ මෙහිදී ප්‍රකාශ කළා ගරිල්ලා සටන් පිළිබඳ පොත් රාශියක් ඔහු විසින් සිංහලයට පරිවර්තනය කළා කියලා. රෝහණ විජේවීර සහෝදරයා කියනවා ඔව්. එස් නඩේෂන් විනිසුරුතුමා අහනවා මොන හේතුවක් නිසාද ඒවා පරිවර්තනය කළ යුතුයි කියලා තමන් සිතුවේ. රෝහණ සහෝදරයා කියනවා මෙහෙම. සමහර මත ඒ කියන්නේ රාජ්‍ය බලය ඇල්ලීම් පිළිබඳ සමහර මත සිංහලෙන් තිබුණා. සමහර ඒවා සිංහලෙන් තිබුණේ නැහැ. ඒවා සිංහලට පරිවර්තනය කර තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒකේ එක පැත්තක අදහස සිංහලෙන් තිබෙනවා. අනිත් පැත්තේ අදහස් සිංහලෙන් නැති වුණාම පාඨකයා එක පැත්තයි කියවන්නේ. දැන් උදාහරණයක් කියනවා නම් රංජිත් අබේසූරිය මේ නීති මතක් කළා මිනි මැනුවල් ඔෆ් අර්බන් ගරිල්ලා කියන පොත සිංහලයට පරිවර්තනය කළා කියලා. ඒ කියන්නේ මේකේ තියෙන ගම්බද ගරිල්ලා මූල කඳවුරු හදන්න ඕන කියන චේගුවරාගේ න්‍යාය. නමුත් කාලොස් මාරියෙල්ලාගේ න්‍යායය තිබුණේ නාගරික ගරිල්ලා කඳවුරක් බවට පත් කරන්න ඕනයි කියලයි. එතකොට මේ පොත විතරක් කියවන අය දැනගන්නේ එක පැත්තයි. එක පොතක් පරිවර්තනය වෙනවා ග්‍රාමීය ගම්බදව ගරිල්ලා ව්‍යාපාරයක් පිළිබඳව. ඒක විතරක් කියවන අය තේරුම් ගන්නේ ග්‍රාමීය ගම්මාන මට්ටමින් ගොඩනැගෙන ගරිල්ලා ව්‍යාපාරයක් පිළිබඳව. නිසා ඒක විතරක් දැනගන්න බෑ. අනිත් පැත්ත දැනගන්නත් ඕන. කියවන අය දැනගන්නේ එක පැත්තයි. අනිත් පැත්ත දැනගන්නේ නැහැ. එතකොට විමල් රත්න විනිසුරු අහනවා මෙහිම. ඕවා පරිවර්තනය කළේ යම්කිසි ප්‍රයෝජනයක් ගන්න නේද? නැතිව නිකම් කියවන නොවේ නේද? ඕවා පරිවර්තනය කරේ ඉහිර කරන්න. රෝණ සහෝදරන් ඔව්. කියවන්නෙත් පරිවර්තනය කරන්නෙත් ප්‍රයෝජනෙට ගන්න. ඒවා මෙතෙක් ප්‍රයෝජනෙට අරන් නැත්නම් අනාගතයේදී ප්‍රයෝජනෙට ගණනවා ඇති. එම කෘති මෙතෙක් ප්‍රයෝජනට අරගෙන නැත්නම් අනාගතයේදී එම කෘති ප්‍රයෝජනට ගෙනෙනවා ඇති. එතකොට ඕනනම් තමන්ගේ නිදහස් වීම පිළිබඳව නම් මේක ගොඩනගන්නේ එහෙම නෙවෙයි. අපි ගොඩක් පොත් මුද්‍රණය කරා. ඒ ඇස්සේ මේ පොතත් මුද්‍රණය කරා. මොමන අපි දැකලා තියෙන සාක්ෂි. හැබැයි මොකද්ද කියන්නේ? මේ සමස්තය දැනගන්න ඕන. ඒවා පරිවර්තනය කරන්නේ, ඒවා කියවන්නේ, ඒවා තේරුම් ගන්නේ ප්‍රයෝජනට ගන්න. මේ මොහොතේ ප්‍රයෝජනට ගන්න නැත්නම් ඒක අනාගතයේදී ප්‍රයෝජනට ගන්න. ඒ විතරක් නෙවෙයි. තව තැනකදී එහෙම අහනවා. ඇමරිකන් 7 වෙනි හමුදාව ආවොත් වියට්නාමයේ කරන විදියට සටන් කරන්න පුළුවනි යයි තමුන් කීවාද? මව් තමුන් කීවාද ඇමරිකන් 7 වෙනි හමුදාව ආවොත් ඒ විදියට සටන් කරන්න පුළුවනි කියලා? රෝහණ සහෝදරයා කියනවා. ඇමරිකන් 7 වෙනි හමුදාව ආවොත් මම හිරී හිටියොත් හරි මරලා දැම්මොත් හරි කරන්න දෙයක් නැහැ. මම එළියේ හිටියොත් නම්
සටන් කරනවාමයි. ඒකට මුළු සාක්ෂියම මුළු නඩු විභාගයේම තමන්ගේ නිර්දෝෂීභාවයට එහා ගියපු පන්තියේ සටන් වැදීමේ නිර්දෝෂීභාවය තහවුරු කරන්න දරන උත්සාහයක් මේ කෘතිය තුලම ගැබ්බෙලා තිබෙනවා. ඒ වගේම තව තැනක අහනවා මේ කියන්නේ බෝම්බ හැදීම පිළිබඳ ප්‍රශ්නදී අහනවා. ඒ කියන්නේ මේකේ ලොකු සාකච්ඡාවක් ගොඩනැගුණා මේ අපි සන්නද්ධ වුණේ ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ වුණේ ධනපති පන්තියෙන් එල්ල වෙන මර්ධනයට මුහුණ දෙන්න. ඒතකොට විනිසුරුවරු හිතනවා මේ කතාව අපේ බේරීම සඳහා කරන කතාවක් කියලා. ඒ කියන්නේ අපි බේරෙන්න තමයි මේක කියන්නේ. ඒගොල්ලෝ අපිට ගහපු නිසා අපි ගැහුවා. සමේ බේරෙන්න කියපු කතාව. මේ මාන විනිසුරු. තමා බලාපොරොත්තුනේ මෙහෙමයි. ප්‍රථමයෙන් රජේ ඒ කියන්නේ දෙහෙරගොඩ විනිසුරු අහනවා මෙහෙම. තමා බලාපොරොත්තුනේ මෙහෙමයි. ප්‍රථමයෙන් රජේ පියවර ගන්නවා තමා මර්ධනය කිරීමට. එතකොට තමාම නිදහසට කරුණක් කියනවා ගහපු නිසා ගැහුවා කියලා. ඒක තමයි අපේක්ෂා කරේ කියලා. රෝහණ සහෝදරයා කියනවා පස්සේ නිදහසට කරුණු කියන්න බලාපොරොත්තු වුණා නම් ගහලා තින්නේ පරාද වෙන්නම බලාගෙන. එහෙම නිදහසට කරුණු කියන්න ඕනේ වෙන්නේ. ඒක විනිසුරුවන්ට තේරෙන්නේ නැද මේක කියයිද? ඒ කියන්නේ කියනකොට ඕගොල්ලෝ මේ වැඩේ කරේ ඕගොල්ලෝ ආයුධ එකතු කරා ඒගොල්ලෝ ගැහුවා ඒගොල්ලෝ ගහනකොට ඕගොල්ලෝ කිව්වා මේ ඕගොල්ලෝ ගැහුවේ ඕගොල්ලෝ ආයුධ එකතු කරේ හැබැයි ඕගොල්ලෝ තමයි ගහන්න හිටියේ හැබැයි ඕගොල්ලෝ උත්තරයක් ඇදුවා ඒගොල්ලෝ ගැහුවොත් අපි ගහන්න තමයි කියලා ඒකට වරද පටවන හැබැයි වරද පටවන උත්තර දෙන්න ඉන්න කවුද එහෙනම් පරාද වෙන්නම බලාගෙන ගහන්න ඕන ඒක තේරෙන්නේ නැහැ ඊට පස්සේ ආපහු අහනවා රංජිත් අබේසූරිය විනිසුරුතුමායි මහාන දෙහෙරගොඩ විනිසුරුතුමාගේ ප්‍රශ්නේ මේකයි තමාට ඉස්සර වෙලා රජය පහර දෙයි කියලා තමා බලාපොරොත්තු වුණා. එතකොට නිදහසට කාරණයක් වෙනවනේ ගැහුවා කියලා. ඒක රෝහණ සහෝදරයා කියන නැවතත් එහෙමනම් ගහලා තියෙන්නේ පරදින්න බලාගෙන. අපි එහෙම කියන්න උවමනාවක් නැහැ. ආයෙස්සරයක් ධනපති පන්තිය බලේ ඉන්නවා නම් තමයි නිදහසට කරුණු කියන්න වෙන්නේ. ධනපති පන්තිය පෙරලා දාන්න ගැහුවා නම් පෙරලා දැම්ම නම් ආයෙ කියන්න වෙන්නේ නැහැ. අයියෝ එහෙලා අපිට ගැහුව නිසා අපි ගැහුවා කියලා. මොකක්ද තහවුරු කරන්නේ? ඒ නිසා මේ මුළු සටහන තුලම මුළු ක්‍රියාවලිය තුලම තහවුරු කරමින් තිබෙනවා තමන්ගේ ව්‍යාපාරී ස්ථාවරයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් මේ මුළු කෘතිය පුරාවටම සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තව එක තැනක තිබෙනවා ඔබ ආයුධ එක්රැස් කරන්න කිව්වද? ඔව් සත්‍ය වශයෙන්ම කිව්වා. එතකොට මාද නීතිඥ මහතුරු ඉන්නේ සාමාන්‍ය නඩු විභාගයක් දියත් වෙන්නේ හිරෙන් නිදහස් වෙන්න බලා. හැබැයි මේ නඩු විභාගයේ දියත් උනේ අරගලයක්, පක්ෂයක්, පන්තියට තියෙන අයිතියක්, නිර්දෝෂීභාවයක් තහවුරු කිරීම අරමුණු කරගත්තු දියත් වුණු නඩු විභාගය. ඒ නිසා තමයි රෝහණ සහෝදරයා කිව්වේ පන්ති සටන අධිකරණයට ගියේ. මේ ධනේශ්වර නීතිය සමාජ යුක්තියක් අතර සටන. ධනේශ්වර නීතියක් එක පැත්තක තියෙනවා. සමාජ නීතියක් තව පැත්තක තිබෙනවා. ධනේශ්වර නීතියත් සමාජ යුක්තියත් අතර සටනක් තමයි 71 මේ මුළු අරගලයේම රෝහණ සහෝදරයා අපරාධ විනිශ්චය කොමිසම සභාව ඒක නීත්‍යානුකූල නැහැ කියලා ඉදිරිපත් කරන කරුණු තමගේ සාක්ෂි කරුණු ලොකු අතුලකින් තමන් විසින් අහන සාක්ෂි රෝහණ සහෝදරයා දෙන සාක්ෂි අවසන්දී රෝහණ සහෝදරයා දෙන ලිඛිත සාක්ෂි මේ සියල්ල ගත්තම සම්පූර්ණ කරලා තිබෙන්නේ සටන් කිරීමට පෑගෙන පන්තියට තියෙන අයිතිය තහවුරු කිරීම සඳහා කරන අරගලයක් හිටියට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ අරගලයේදී රෝහණ සහෝදරයා තමන්ගේ තැන කොතනද කියලා හරියටම නිශ්චය කරගන්න. මෙහෙම අහනවා. ජනතා විමුක්තිය පෙරමුණේ නිර්මාතෘය හැටියට තමන් හඳුන්වා දෙන ওই නාමයේ ඇති වරද වැළැක්වීමට තරම් කිසියම් පියවරක් ගත්තේ නැත්තේ. මා පියතිලකට පැහැදිලි කරලා දුන්නා. දේශපාලන වශයෙන් මේ වැරදි කියා. මාක්ස්වාදී මෙහෙම වචන යොදන්නේ නැහැ. නිර්මාතෘවරයා කියන වචන මාක්ස්වාදී යොදන්නේ නැහැ. දැන් තමන් කිසිම අඩුපාඩුවක් නැතුව පිළි අරගෙන තිබෙනවා. 1971 පෙබරවාරි මාසයේ තමන් තීරණය අරන් තිබුණා කියලා
ව්‍යාපාරය සන්නද්ධ කිරීම කළ යුතුයි කියලා. ඔව්. මා කිසිම අඩුපාඩුවක් නැතුව පිළිගන්නවා සන්නද්ධ කළ යුතුයි කියලා තීරණයක් ගත්තා කියලා. එතකොට මම නැවත මේ උපුටා දක්වමින් පෙන්වන්න කරන්නේ මෙය මුළුමනින්ම අරගලයේ තියෙන සුද්ධත්වය සහ එහි තියෙන අයිතිය තහවුරු කිරීම සඳහා කරන ලද අරගලය. දැන් ඒගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ බාටපත් උනේ මෙහි ඔළුව රෝණ සහෝදරය කියලා කියන්නේ. ඒක තමයි රෝණ සහෝදර තමගේ පංගුව බාර ගන්න. එක තැනකදී අහනවා මෙහිම. දෙහෙරගොඩ විනිසුරු අහනවා මනුෂ්‍ය ශරීරය පිළිබඳව ඔබ දන්නවාද කියලා. රෝණ විජේරු සහෝදරය කියනවා ඔව් මනුෂ්‍ය ශරීරය පිළිබඳව මම දන්නවා. දෙහෙරගොඩ විනිසුරු අහනවා ඔළුවක් නැතුව මනුෂ්‍ය ශරීරය රැඳී පවතින්නේ නැති බවක් Taman දන්නවාද? දැන් මේ ඉන්නේ පක්ෂී ඔළුව තමයි රෝණ සහෝදරයන් තවරු ඔළුවක් නැතුව මනුෂ්‍ය ශරීරයේ පවතිනවා කියලා ඔබ දන්නවා. රෝණ සහෝදරය කියනවා ඔළුවක් නැතුවත් බෑ හදවතක් නැතුවත් බෑ කියලා. එන්නේ ශරීරයට ඔළුව විතරක් ප්‍රමාණවත් නැහැ හදවතකුත් තියෙනවා. ඒ නිසා නායකත්වය විතරක් නෙවෙයි ඒ තුල අධ්‍යාත්මික බැඳීමක් වැදගත්කම ඉතා හොඳින් තහවුරු කරමින් තිබෙනවා මේ නඩු විභාගයේ. ඒ වගේම අපි දන්නවා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණට ටිලු සහෝදරයෙක් කිව්වා අවලාද පිළිබඳව තියෙන්නේ මේ නිකන් අලුත් මතකයක් නෙවෙයි ගොඩාක් පැරණි මතකයක් ජනතා විමුක්ති පෙරමුණට අවලාද පිළිබඳව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේදීම 70 ආරම්භ කාලයේදීම ඇත්ත පුවත්පතේ ප්‍රධානම ශීර්ෂ පාඨය බවට පත් වෙලා තිබුණේ පහුගිය ඉරිදා එක්තරා පත්තරයකට ප්‍රධාන ශීර්ෂ පාඨය ජනතා විමුක්ති පෙරමුණ කෙරෙව්වා. ද 70 ඇත්ත පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් වෙලා තිබුණේ ජනතා JVP CIA කෙමනක් කියලා. දැන් උතර මේ නඩු විභාගෙදී මොකද වෙන්නේ? නඩු විභාගයේ රෝණ සහෝදරය දෙන සාක්ෂියදී මෙහෙම කියනවා. රෝහණ විජේවීර සහෝදරය මතයක් තිබුණේ නැහැ. අවලාදනක සභාපතිතුමනි. අද මේ කොමිසම හමුවේ අපි UNP කාර්යය කියලා සාක්ෂි ගෙනත් තියෙනවා. එදා වගේම අද මේ කොමිසම හමුවේ අපි UNP කාර්යය කියලා සාක්ෂි ගෙනත් තිබෙනවා. සභාපතිතුමා ඊ.එන්. වික්‍රමනායක මහතාගෙන් ප්‍රශ්න අහපු වෙලාවේදී ඇහුවා ඊ.එන්. වික්‍රමනායක ඒතර රජ නීතිඥයා ඔහුගෙන් ඇහුවා ඔබේ පරීක්ෂණ අනුව විජේවීර CIA කියලා ඔප්පු වෙලා තියෙනවද කියලා. දැන් පරීක්ෂණ කරලා යනවා අරගලේ අවසන් වෙලා තිබෙනවා. දැන් ඔබේ පරීක්ෂණ අනුව විජේවීර CIA කියලා තිබුණාද ඔප්පු වෙලා තියෙනවද කියලා. ඒතකොට ඊ.එන්. වික්‍රමනායක කියන්නේ නැහැ ඒකේ අනිත් පැත්ත. CIA නෙවෙයි ඒකට එරෙහි පැත්ත. එතකොට රෝණ සහෝදර කියන මෙහෙම නැහැ ඒකේ අනිත් පැත්ත කියලා කොහොම වුණත් අපි CIO කාර්යෝ නෙවෙයි කියලා අධිකරණ හමුවේ මේගොල්ලෝ ලවාම ඔප්පු කරන විශාල ජීවිත ගණනාවක් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. අපි CIA කාර්යෝ නෙවෙයි කියලා ඒගොල්ලන්ගෙම කටින් ගන්න ජීවිත දහස් ගණනක් පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. හැබැයි අධිකරණයේදී උන් පිළිගන්නවා CIA නෙවෙයි ඒකේ අනිත් පැත්ත කියලා. ඒකට ඒ වගේම රෝණ සහෝදරයාගේ තැන නිර්ණය කරනකොට මෙහෙම අහනවා. සෝවියට් දේශයේ බොල්ෂෙවික් පක්ෂයේ ලෙනින් දරාපු තැන තමා ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ දැරුවා. එස් නඩේෂන් නීතිඥතුමා කියනවා. රෝණ සහෝදරයා කියනවා සමාන කරන්න බැරි දේවල් සමාන කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. මම ජවිපේ බොල්ෂෙවික් පක්ෂයට සමාන කරන්නෙත් නැහැ. ඒ වගේම මාව ශ්‍රේෂ්ඨ ලෙනින්ට සමාන කරන්නෙත් නැහැ. අපේ පක්ෂයේ බොල්ෂෙවික් පක්ෂයට සමාන කරන්නෙත් නැහැ. රෝණ සහෝදරයා ශ්‍රේෂ්ඨ ලෙනින්ට සමාන කරන්නෙත් නැහැ. අපි දැක්ක පහුගිය කාලේ බෝ පොඩි නෙලින්ලා චූටි නෙලින්ලා ගැන කතා වෙච්ච යුගයක් තිබුණා අපේ රටේ. ලෙනින්ට තමා සමග සැසඳීමක් නොවේ කරන්නේ. ලංකාවේ ජවිපේ තමා දරු තත්ත්වයට සමාන තත්ත්වයක් ලෙනින් සෝවියට් දේශයේ එම පක්ෂයේ දරුවාද? මම එහෙමම කියන්නේ නැහැ. මොකද අපි අපිටම විශේෂ වූ ප්‍රශ්න වලට මුහුණ පාලා අපේම තත්ත්වයන්ත් ඒ වර්ධනය වෙමින් සිටියේ. ඒ නිසා ඒ දෙක කිසිදා සංසන්දනය කරන්න බෑ. ඒ නිසා අපේ පක්ෂේ අපි හැම කෙනා තුළම තිබෙන
පක්ෂ නායකත්වය, අපේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කණ්ඩ කාර්යසභාව තියෙන ඒ පොදු ගුණය තමයි අධිකරණ දිතා හොඳින් රෝහණ විජේවීර සහෝදරය තහවුරු කරන්නේ. ඒ විතරක් නෙවෙයි. රංජිත් අබේසූරිය අහනවා මෙහෙම. දැන් දෙහෙරකට විනිශ්චයකාරතුමාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙද්දී තමා වැරදීමකින් නෝ හිතාමතා හෝ බෝම්බ කියන වචනේ මගහැරිය. මොකද බෝම්බ වලට 아무තු බයක් තිබෙනවද? රෝහණ සහෝදරය කියනවා මම ධනපති පන්තියට බයක් නැහැ. ඒ වගේම බෝම්බ වලට බයක් නැහැ. මා නැවත කියන්නේ මේ මුළු කෘතියම ඔබ කියවන්න. එක්තරා යුගයක් රටේ ඉතාමත් ඓතිහාසික යුගයක අනේක විද දුක්ඛ දෝමනස්යන්ට පත් වෙච්ච ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් වෙදිච්ච මිනිස්සෙක්ගේ ඉතිහාස කතාව මේ තිබෙනවා. විවිධ ස්ථානවල මොකද ඉතිහාසය ලියන්නේ පරාජය වෙච්ච අය නෙවෙයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රහණය කරපු අය. 1971 අපි පෙරදුනා. ඉතිහාසය ලිව්වේ අපි නෙවෙයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ මුළු ඉතිහාසෙම තිබෙන්නේ. එම අරගලයේ පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව, රෝහණ විජේවීර සහෝදරයා පිළිබඳව අවලාද, මඩ, අසත්‍ය, තොරතුරු වලින් පිරිච්ච වාර්තා වලින් පිරිච්ච ඉතිහාසයක් ඒගොල්ලෝ නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි ඒ වාර්තා ඒ සමහර ඒවා කලා ගීත හරහා, සමහර ඒවා චිත්‍රපටි හරහා, සමහර ඒවා ප්‍රබන්ධ කතා හරහා, සමහර ඒවා කෙටි කතා හරහා වැරදි චිත්‍රයක් ගොඩනගලා තිබෙනවා ඉතිහාසය පිළිබඳව. හැබැයි උදේනි සමන් කුමාර සහෝදර මේ දරන ප්‍රයත්නේ ඒ මුළු ඉතිහාසයෙන් මුළුමනින්ම අත්තු ගාලා ඒ කසල කුණු වලට දාලා හැබැයි ස්ථානයේ රෝහණ සහෝදරයා ඒ අරගලයට මේ ස්ථානයක් පිහිටවන කෘතියක් මේ. ඒ නිසා නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා සමන් කුමාර සහෝදරට මේ දන්ලා ලද ප්‍රයත්නය විශේෂයෙන්ම 71 අරගලය පිළිබඳව විශාල ආందోලනාත්මක කරුණු ගණනාවක් තිබියදී ඒ කරුණු වලට ඒ කරුණු පිළිබඳව ඉතාමත් නිවැරදි ස්ථාවරයක් තහවුරු කිරීම සඳහා දරලා තියෙන ප්‍රයත්නයට මා අවසන් කරන්න කලින් රෝහණ සහෝදරයා තමන්ගේ සාක්ෂිය අවසන් කරපු පරිත්‍යාගය ගැන කියන්න යමු. අවසාන වශයෙන් මා තමුන්නාන්සලට කියනවා. 1971 අප්‍රේල් සිද්ධීන් වලින් විශාල වශයෙන් බැට කාලා තියෙන මේ රටේ නිර්දන පන්තියයි. 71 අරගලයෙන් විශාල ලෙස බැට කෑවේ මේ රටේ නිර්දන පන්තියයි. විප්ලවවාදී ව්‍යාපාරය. අපේ සගයන් දහස් ගණනක් අද ජීවිතුන් අතර නැහැ. මම මේ රටේ ධනපති පාලකයන්ගෙන් මගේ සගයන්ගේ ලේවලට ලේවලින් වන්දි ඉල්ලන්නේ නැහැ. මගේ සගයන් දහස් ගණනක් ඝාතනය කරලා තිබුණා ඔබ. හැබැයි ඒ ධනපති පන්තියේ කියන මම ඔබෙන් ලේවලට ලේවලින් ඉල්ලන්නේ නැහැ. මගේ සගයන්ගේ ලේවලට ලේවලින් වන්දි ඉල්ලන්නේ නැහැ. නමුත් අපට අයිතියක් තියෙනවා සභාපතිතුමනි. ඒ ලේවල වන්දිය ලෙසින් මේ රටේ ජනතාවට සතුට, සැපත හා සෞභාග්‍යය ඉල්ලන්න. අපිට අයිතියක් තිබෙනවා මේ රටේ ජනතාවගේ. ලේ පමණක් නෙවෙයි, ලේහි දහඩිය, පීඩාව, අපහාස මොනතරම් විඳින අපේ පන්ති. මොනතරම් විඳිනවද? එක කණ්ඩායමක් සියලු දේ තමන්ගේ අතර අත්පත් කරගත්තු විරාජමානව තමන්ගේ ජීවිත ගත කරන අතර සාතිශය බහුතර ජනතාව අපවාද, නිന്ദා, රෝග, අවලාද, මඩ අනේක විද දුක් දෝමනස්යන්ට පත් වෙච්ච ජන ප්‍රජාවක් ඉන්නවා. අපිට අයිතියක් තිබෙනවා ඒ ලේවල වන්දිය ගෙවන්න නම්. ඒ ලේවලට වන්දි ලෙසින් මේ රටේ ජනතාවට සතුට, සැපත හා සෞභාග්‍ය ඉල්ලන්න. ඒ අපි කළ යුතු තිබෙනවා. ඒ නිසා අද අපි විත පැවරී තිබෙන කාර්යභාරය 71 අරගලේ 1988 වකවානු දතට දත නොවේ. ලේට ලේ නොවේ. අපිට තියෙන ලේ වගුරුන් ලද එයාට යුක්තිය ඊට වෙන්න ඒ අය ප්‍රාර්ථනා කරන ලද සමාජයේ ගොඩනැගීම. ඒ වෙනුවෙන් අපි මේ ගමන ආරම්භ කරලා තිබෙනවා. ඉදිරියට ගෙන යමින් තිබෙනවා. විවිධ වර්ගයේ අවලාද, අපහාස, මඩ ප්‍රචාර එල්ල වෙමින් තිබෙනවා. ඒක තමයි මුළු ඉතිහාසයේම. ඔබ හිතන්න රෝහණ විජේවීර සහෝදර සමග සමහර වෙලාවට එකට හිටපු අය තමන් ඉදිරියේ විත්ති කූඩුවට නැගලා
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙනවා රෝහණ සහෝදරයට එරෙහි. ඒ වගේ අවලාද ඉතාමත් අසභ්‍ය කතාවලින් පිරිච්ච මා දන්නවා. ඒ ඔස්මන් අයියලා මේ වගේ නෙවිටත් වඩා හොඳට දන්නවා. එහෙම තමයි සිද්ධ වෙලා තියෙන ඉතිහාසය. ඒ නිසා අද පක්ෂයට එල්ල වෙන මේ චෝදනාව නිර්වෘල්ව මුහුණ දෙන්න පුළුවන් මානසිකත්වයක් සහ ශක්තිමත් භාවයක් රෝහණ සහෝදරයාගේ මේ කෘතියෙන් අපි හැමෝටම සපේන බව අපි විශ්වාස කරනවා. මේ කෘතියේ සපේ ඒ තරම් අවලාද මඩ අපහාස වලට මුහුණ දීපු පුද්ගලෙක් මේ රටේ ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ. අවසානයේදී මතක තබා ගන්න. මේ රට අතිශය ආදරය කරලාද. අතිශය මේ රටේ මිනිස්සුන්ට ප්‍රේමය කරලාද. මේ මිනිස්සු වෙනුවෙන් මේ කෘතිය එක තැනක සාක්ෂි දීමේ රෝහණ සහෝදරයා කියනවා මම දන්නවා මම හිරියට දාන බව දැනගෙන තමයි මම සාක්ෂි වැඩිම වුණොත් තව මම අවුරුදු 50 ජීවත් වෙයි. ඒ 50 හිරේ ඇතුළේ ඉනත් හිරගේ තුල ඉඳගෙනත් මට ඒ අවුරුදු 50 ගත කරන්න පුළුවන් මේ රටේ පන්ති වෙනුවෙන්. කල්පනා කරලා. එඳ අවසන් නඩු තීන්දුවේ රෝහණ විජේවීර සහෝදරයට පමණ ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිරගෙට ගෙනියන. ඒ වෙලාවේදීත් පන්ති යුතුයකම පන්ති වමනාව වෙනුවෙන් අනේක විද දුක්ඛ දෝමනස්සින ජනතාවට තියෙන ආදරයේ ලෙන්ගතුකම හේතුවෙන් කිසිවක් පාවලා නොදුන්නු නොසලුණු මිනිසෙක් රෝහණ විජේවීර සහෝදරයා. අන්නේ රෝහණ විජේවීර සහෝදරයා තමයි එක්සත් ජාතික පක්ෂ 1988 දී අත්අඩංගුවටගෙන ඝාතනය කරන්නේ. මම කියන්නේ ගොඩක් අය අපිට උත්සාහ කරනවා එක්සත් ජාතික පක්ෂ ගැන පාඩම් කියලා දෙන්න. අපි හැම දිනාටම කියන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ අපට අලුතෙන් පාඩම් කියලා දෙන්න එපා. අපි මේ පක්ෂයේ කුමක්ද? ඒකේ අරමුණ කුමක්ද? ඒකේ ඉතිහාසය මොකක්ද? ඒ ඉතිහාසයේ එක්කෙනා දායකුනේ කොයි ආකාරද කියලා පිළිබඳව ජීවිත වලින් අත්දැකීම් ලැබු මිනිස්සු අපි. ඒ නිසා ඒකේ අටුවා ටික ඔය මහතුරුන්ට ගෙන අපිට කියලා දෙන්න එපා. අත්අඩංගුවටගෙන ඝාතනය කරාන. අත්අඩංගුවටගෙන ඝාතනය. අත්අඩංගුවටගෙන පටිගත කරලා ඝාතනය කරනවා. සමහර අය අහනවා ඇයි ඒකට යුක්තිය ඉල්ලන්නේ නැත්තේ කියලා මේගොල්ලන්. අපි සහතික කරනවා. අපි අපරාධකරුවන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපරාධකර ඝාතකයන්ගෙන් මොකටද යුක්තිය බලාපොරොත්තු වෙන්නේ? ඝාතකයා යුක්තිය ඉටු කරයි. නෑ ඝාතකයා යුක්තිය ඉටු කරන්නේ නැහැ. ඒ නිසා අපි ඒ වෙනුවෙන් අරගලයක් මහජනයාගේ විනිශ්චයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අරගල. ඒ තමයි අපේ පරමාර්ථය. ඒ සඳහා වූ අරගලයක් ගමනක් අපිට තිබෙනවා. එදාට වඩා ලෝක තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඩිලින් සහෝදරයා කිව්වා වගේම කස්ට්‍රෝ ඉතා පැහැදිලිව ඉදිරිපත් කළ තියෙන වර්තමාන අරගලයේ ස්වභාවය. ඒ අරගලයට නොබියව සහ ශක්තිමත්ව මුහුණ දෙන්න අපි සූදානම්. අපි කිසිවෙක් ඒ අරගලයේ හැමුවේ පලා යන්න, ඒ අරගලයේ හැමුවේ වැඳ වැටෙන්න, ඒ අරගලයේ හැමුවේ නියාලු වෙන්න සූදානම් වෙච්ච මිනිස්සු නෙවෙයි. මේ කෘතියෙන් නැවත නැවතත් අපිට ඒත්තු ගන්නන්නේ අපේ ඇට මිදුළු තුලට අපේ ලේ නහර තුලට කාවත් දාන්න. උඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරපල්ලා කියන හඬ අපිට රෝහණ විජේවීර සහෝදරගේ හඬ නොසුනාට මේ හැම වාක්‍යයක් පුරාවටම ඔහුගේ හඬ කියවන වාක්‍යයක් පාසා අපේ හදවත් තුල දෝංකාරය වෙනවා. අපි මේ විශ්වාසය ඒ භක්තිමත් භාවය භක්තිමත් භාවය ඒ භක්තිමත් භාවයෙන් යුතුව මේ අරගලය අවසන් වෙන තෙක් ඉදිරියට ගෙන යන බව සහතික කරනවා. අවසාන වශයෙන් 1971 අරගලය පිළිබඳව ජේබාලන් කියන IS ජේබාලන් කියන කවිය 71 වසන්තය පිළිබඳ ලියූ කවියක් තිබෙනවා. ඒ කවිය මෙහෙම කියනවා. අපගේ ගම්බිම් හරිම සරුසාරයි හැබෑමයි. අපේ ගම්බිම් හරිම සරුසාරයි හැබෑමයි. කුමක් වලලා දමන ලදමු මුන්නවා වලලා දැම්මා. පඳුරු ගසමින් යලි සුපිපේ. හැබෑමයි දලුලා වැඩේ. මේ පොළව අතිශය සාරවත්. කුමක් වලලා දැමුවත් යලි දලුලා වැඩේ. පඳුරු ගසමින් වැඩේ. ඒ ජනතා විමුක්ති පෙරමුණයි. පොලිස්